අපි අද පන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. දුර පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි කතා කර හිටියේ අම්ල භෂ්ම හා ලවණ කියන කොටස 7 වෙනි පාඩම ගැන තමයි අපි කතා කර හිටියේ. අපි ඒක පොඩ්ඩක් මතක් කරෝතින් අපි අම්ල ගැන කතා කරා. අපි අම්ල ගැන කතා කරා. අම්ලයක් කියන්නේ මොකක්ද කියන එක අපි කතා කරා. අපි අම්ලයක් කියලා කියන්නේ අපි අම්ලයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයේදී අපි ජලීය ද්‍රාවණයේදී හයිඩ්‍රජන් අයන හා H+ අයන මුදා හරින සංයෝගයක් අම්ලයක් කියලා කියනවා කිව්වා. එතකොට ජලීය ද්‍රාවණයකදී එතකොට ජලීය ද්‍රාවණයකදී එතකොට හයිඩ්‍රජන් අයන මුදා හරින රසායනික සංයෝගයකට අපි අම්ලයක් කියලා හඳුන්වනවා කියලා කිව්වා. ඒක ඉතාම වැදගත්. ඒක දූල පුතාලා ඒක මතක තියාගන්න. එතකොට ජලීය ද්‍රාවණයකදී එතකොට හයිඩ්‍රජන් අයන මුදා හරින රසායනික සංයෝගයක් තමයි අපි අම්ලයක් කියලා කියන්නේ. ඒකට අපි උදාහරණ කතා කරා. ඊට පස්සේ අපි කතා කරේ ප්‍රබල අම්ල කියන එක. එතකොට ප්‍රබල අම්ල කියන එක අපි කතා කරා ජලීය ද්‍රාවණයේදී පූර්ණ අයනීකරණයට ලක් වෙලා H+ අයන මුදා හරින අම්ල ප්‍රබල අම්ල කියලා අපි කතා කරා. එතකොට ඒ ජලීය ද්‍රාවණයට තියෙන එතකොට ඒ රසායනික සංයෝගය කියන්නේ අම්ලය සම්පූර්ණයෙන්ම H+ වලටයි ඊළඟට ඒක ඒ මයිනස් අනිත් කොටසටයි ඒ පත් වෙන එක ඒවට තමයි අපි කිව්වේ පූර්ණ අයනීකරණයට ලක් වීමට තමයි අපි කිව්වේ ප්‍රබල අම්ල කියලා. එතකොට අපි රසායනික ඒ හයිඩ්‍රජන් අයන මුදා හරින රසායනික සංයෝගයක් අපි ජලීය ද්‍රාවණයේදී හයිඩ්‍රජන් අයන මුදා හරින රසායනික සංයෝගයක් අම්ල ලෙස කිව්වා. මේ හයිඩ්‍රජන් අයන මුදා හරින ඒවා සම්පූර්ණයෙන්ම ඒ අයන බවට පත් වෙන. එතකොට ඒ රසායනික සංයෝගය සම්පූර්ණයෙන්ම අයන වලට වෙන් වෙනවා. එතකොට අයන නැතුව ඒ රසායනික සංයෝගය පවතිනවා කියන එකක් නෑ. එතකොට මේ ප්‍රබල අම්ලවලදී එතකොට සම්පූර්ණයෙන්ම ජලීය ද්‍රාවණයේදී අයන වලට වෙන් වෙනවා කියන එක තමයි මේක දක්වලා තියෙන්නේ. ඊළඟට දුබල අම්ල කියන එක බැලුවොත් එහෙම ඒ ජලීය ද්‍රාවණයේදී භාගිකව අයනීකරණය වෙන. එතකොට ඒකේ කොටසක් අයනීකරණය වෙනවා, කොටසක් මුල් ආකාරයටම පවතිනවා කියන එක තමයි එතකොට දක්වලා තියෙන්නේ. එතකොට ජලීය ද්‍රාවණයේදී භාගිකව අයනීකරණය වෙමින් H+ අයන මුදා හරින අම්ල අපි දුබල අම්ල කියලා කියනවා කිව්වා. එතකොට ඒ දුබල අම්ල කියලා කියන්නේ එතකොට ජලීය ද්‍රාවණයේදී ඒ H+ අයන මුදා හරිනවා. නමුත් ඒවා සම්පූර්ණයෙන්ම ඒ H+ අයන බවට පරිවර්තනය වෙන්නේ නැහැ කියන එක තමයි එතකොට මේ භාගිකව කියලා කියන්නේ. ඒකෙන් කොටසක් එතකොට ඒ රසායනික සංයෝගයේ විදිහට කොටසක් තියෙනවා. කොටසක් H+ අයන ඊළඟට අනිත් මයිනස් අයන බවට පත් වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට කලින් අවස්ථාවේදී දක්වලා තියුණේ එතකොට ප්‍රබල අම්ල සම්පූර්ණයෙන්ම ඒවා අයන බවට පත් වෙනවා. ඒ රසායනික සංයෝගයේ විදිහට ඉතුරු වෙන්නේ සම්පූර්ණ අයන බවට පත් වෙනවා ඒ ජලීය ද්‍රාවණයේදී ප්‍රබල අම්ල. මේ දුබල අම්ල ඒවා කොටසක් විතරක්, ඒ කියන්නේ මේකේ භාගිකව අයනීකරණය වෙනවා කියලා දක්වලා තියෙන කොටසක් විතරක් අයනීකරණය වෙනවා. අයනීකරණය වෙලා ඒ ද්‍රාවණයට H+ අයන මුදා හරිනවා. එතකොට මේ දක්වලා තියෙන්නේ අම්ල අණු වලින් කොටසක් පමණක් H+ අයන හා අදාළ ඍණ අයනය බවට විඝටනය වෙනවා කියලා දක්වලා තියෙන එක. එතකොට කලින් අවස්ථාවේදී ප්‍රබල අම්ල වුණාම ඒවා සම්පූර්ණයෙන්ම එතකොට අම්ල අණු වලින් ඒ සම්පූර්ණයෙන්ම ඒවා H+ අයන බවටත් ඒ ඍණ අයන බවටත් විඝටනය වුණා. මේකෙදි එහෙම වෙන්නේ නැහැ. මේකෙදි කොටසක් විතරයි ඒක වෙන්නේ. මෙතන මේ කොටසක් පමණක් කියන එක දක්වලා තියෙන එක කොටසක් පමණක් කියන එක. ඊළඟට
මේක දුබල අම්ල සඳහා නිදසුන් කියලා දක්වලා තියෙනවා. ඇසිටික් ආම්ලය, කාබොනික් ආම්ලය, ෆොස්ෆොරික් ආම්ලය කියන ඒවා දක්වලා තියෙනවා. අපි ඊළඟට කතා කරේ අම්ලවල ගුණ කියන එක තමයි අපි කතා කරේ. එතකොට අපි අම්ලවල ගුණ කියන එක තමයි අපි කතා කරේ. මෙතන මේ පින්තූරේ දක්වලා තියෙන එක ගැන අපි කතා කරා. ඒවා ඒ විකාදනයක් වෙනවා කියලා රෙදි එහෙම ඒ ශරීරයට උනත් එහෙමයි ඒ ලෝහ වලට උනත් එහෙමයි ඌවට වැටුනහම ඒව විකාදනය වෙනවා කියලා කියන්නේ ඒක ෂය වෙනවා කියන එක තමයි. අතර කොටසක් එතකොට ඒක අපේ ශරීරයේ තවරනොත් එක පිලිස්සෙනවා. ඇත්තටම ඒක ගැන තමයි දක්වලා තියුනේ. එතකොට අම්ල වලට විකාදන ගුණයක් තියෙයි කියලා මේකෙන් කිව්වේ. එතකොට අම්ලවල ගුණයක් විදියට අම්ලවලට විකාදක ගුණ තියෙයි කියන එක තමයි මේ මුලින්ම එක කතා කරේ. දෙවෙනියට කතා කරේ අම්ලවලට ඇඹුල් රසක් තියෙයි කියලා කතා කරා. නමුත් මේක ඊටාම භයානකයි දූල පුතාල රස බලනවයි කියන එක මේක ඊටාම භයානකයි. ඇත්තට මෙහෙම ඇඹුල් රසක් තියෙයි කියන එක ඒක ඒ දෙහිවිෂ ඒවා තම්ල නිසා ඒවයි ඇඹුල් රස කියන එකෙන් මේ ගැන තමයි මේ කතා කරන්නේ. නමුත් මේ ප්‍රබල අම්ල ඒ වගේම දුබල අම්ල වුණත් එහෙමයි ඒවයි රස බලනවයි කියන එක ප්‍රායෝගික නැහැ. ඇත්තටම ඒක ඊටාම අවදානම් දෙයක් තමයි. ඒක තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. විද්‍යාගාරයේ භාවිතාවන අම්ලවලට වල රස බැලීම නොකළ යුතුයි කියලා දක්වලා තියෙන එක. විද්‍යාගාරයේ භාවිතාවන අම්ලවල රස බැලීම නොකළ යුතුයි කියලා දක්වලා තියෙන්නේ. ඒක ඊටාම වැදගත් වෙනවා. ඒක ජීවිත පවා අහිමි වෙන්න පුළුවන් මේ වගේ දෙයක් කරොත්. එහෙම ඒක නිසා කවදාකවත් මේ නොකළ යුතු දෙයක් තමයි මේක. ඊළඟ කොටස බැලුවොත් එහෙම තනුක අම්ල සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් ලකුණු කර ඇති තැනට ඉහළින් පිහිටි ලෝහ මැග්නීසියම් වගේ කියලා දක්වලා තියෙනවා. සමග ප්‍රතික්‍රියා කර ලෝහයේ ලවණය හා හයිඩ්‍රජන් වායුව සාදනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි මේ දක්වලා තියෙන්නේ හයිඩ්‍රජන් ලකුණු කර ඇති තැනට ඉහළින් කියලා කියන්නේ මේ හයිඩ්‍රජන් කියන්නේ මුල්ම ඒ මූලද්‍රව්‍ය වෙනවා. ඊට පස්සේ තියෙන කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතනින් ඉඳන් පටන් ගන්න. එතකොට හයිඩ්‍රජන් වලට පස්සේ පටන් ගන්න අනිකුත් ලෝහ එකත් එක්ක ප්‍රතික්‍රියා කළා ලෝහේ ලවණයයි හයිඩ්‍රජන් වායුවයි පිට කරනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට ඒකට උදාහරණයක් විදිහට මේක දක්වලා තියෙන්නේ මැග්නීසියම් කියන එක. මැග්නීසියම් කියන එක ඝන මැග්නීසියම් එක්ක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එතකොට තනුක එතකොට මේක එතකොට ඒක ප්‍රතික්‍රියා කරාම එතකොට තනුක අම්ල එතකොට මේ ලෝහත් එක්ක මේ හයිඩ්‍රජන් වලට වඩා උඩ තියෙන ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරාම ඒකේ ලවණය එතකොට මැග්නීසියම් මෙතන නම් එන්නේ මැග්නීසියම්යි ක්ලෝරින්ුයි එක්ක අහුවෙලා මැග්නීසියම් ක්ලෝරයිඩ් වෙනවා. ඊට පස්සේ හයිඩ්‍රජන් පිට කරනවා. එතකොට තනුක අම්ල එතකොට මේ හයිඩ්‍රජන් වලට වඩා ඉහළ තියෙන කොටස කියලා දක්වලා තියෙනකොට ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කළා ලෝහයේ ලවණය හයිඩ්‍රජන් වායුවයි සාදනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට තනුක අම්ල එතකොට ඒ ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කළා ලෝහයේ ලවණ හා හයිඩ්‍රජන් වායුව සාදනවා කියන එකට හයිඩ්‍රජන් කියන එක ආйти නැහැ කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට හයිඩ්‍රජන් ලකුණු කර ඇති තැනට ඉහළින් කියලා දක්වලා තියෙන. එතකොට විද්‍යාගාරයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවීමට සිදු කළ පරීක්ෂණය සිහිපත් කරන්න කියලා දක්වනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් නිපදවන කැල්සියම් කාබනේට් එක තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් එක්ක එකතු කිරීමෙන් කාබන් ඩයොක්සයිඩ් නිපදවන්න පුළුවන් කියලා දක්වනවා. එතකොට කැල්සියම් කාබනේට් තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඒක ප්‍රතික්‍රියා කරාම කැල්සියම් ක්ලෝරයිඩ් හැදෙනවා, ජලය හැදෙනවා, කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. එතකොට කාබනේට් බයිකාබනේට් සමග කාබනේට එහෙම නැත්නම් බයිකාබනේට සමග මේ අම්ල ප්‍රතික්‍රියා කරාම කාබන් ඩයොක්සයිඩ් නිපද වෙනවා කියලා දක්වලා තියෙනවා. ඒක ඒ අම්ලවල ලක්ෂණයක් කියලා දක්වලා තියෙනකොට ඒක කාබනේට එහෙම නැත්නම් බයිකාබනේටත් එක්ක ප්‍රතික්‍රියා කරාම කාබන් ඩයොක්සයිඩ් නිපදවනවා.
එතකොට ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරාම හයිඩ්‍රජන් වායුව නිපදවනවා අම්ල. එතකොට අම්ලවලට විකාදන අම්ලවලට විකාදක ගුණය තියේ කියලා අපි මුලින් කතා කරා. ඊළඟට අම්ලවලට ඒ ඇඹුල් රසක් තියේ කියලා අපි කතා කරා. අම්ලවලට ඇඹුල් රසක් තියේ කියලා කතා කරා. ඊට පස්සේ අම්ල ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරාම හයිඩ්‍රජන් වායුව පිට කරනවා කියලා අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරේ කාබනේටයි බයිකාබනේටයි. මේ කාබනේට කියලා කියන්නේ මේක කාබනේට. එතකොට බයි කියලා කියන්නේ දෙකක් තියෙනවා කියන වෙන්න ඕනේ. එතකොට කාබනේට බයිකාබනේට කියන එක ඒව ප්‍රතික්‍රියා කරාම කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවන කෙනෙක් එක අම්ලයක ලක්ෂණයක් කියලා දක්වලා තියෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම අම්ල බස්ම සමග ප්‍රතික්‍රියා කර ලවණ හා ජලය සාදනවා කියලා දක්වනවා. එතකොට අම්ල කියන ඒවා බස්මත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලවණයි ජලයයි සාදනවා කියලා දක්වලා තියෙනවා. එතකොට පහත දැක්වෙන අම්ල බස්ම සමග ප්‍රතික්‍රියාවේ ඵල ලෙස සෝඩියම් සල්ෆේට් ලවණය එතකොට සහ ජලය හැදෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට සල්ෆියුරික් අම්ලය තමයි මේ H2SO4 කියලා දක්වලා තියෙන්නේ. ඒකයි මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එකයි සල්ෆියුරික් අම්ලය. එතකොට ප්‍රතික්‍රියා කළා Na2SO4 කියන එක. එතකොට සෝඩියම් සල්ෆේට් කියන එක. සෝඩියම් සල්ෆේට් කියන එකයි ජලයයි හැදෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට අම්ල බස්මත් එක්ක ප්‍රතික්‍රියා කළා ලවණයයි ජලයයි සෑදෙනවා කියන එක තමයි ඊළඟ ගුණය වෙන්නේ අම්ලවල. ඊළඟ එක බැලුවොත් එහෙම ඊළඟ කොටස බැලුවොත් එහෙම අම්ල නිල් ලිට්මස් වල වර්ණය රතු පැහැයට හරවනවා කියලා දක්වනවා. ඒ අම්ල හඳුනා ගැනීමට භාවිතා කරන සරල පරීක්ෂාවක් කියලා දක්වලා තියෙනවා. එතකොට අම්ල කියන එක නිල් ලිට්මස් වල වර්ණය රතු පැහැයට හරවනවා. රතු ලිට්මස් නම් එහෙමමයි නිල් ලිට්මස් වල වර්ණය රතු පැහැයට හරවනවා. එතකොට අම්ල. ඊළඟට කොටස බැලුවොත් එහෙම අම්ල කිහිපයක භාවිත අවස්ථා කියලා දක්වලා තියෙනවා. එතකොට අම්ල කිහිපයක් භාවිතා කරන අවස්ථා මොනවද කියන එක තමයි ඊළඟට අපි බලන්නේ. ඒකේ මුලින්ම දක්වලා තියෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන එක තමයි මුලින්ම දක්වලා තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන එක තමයි මුලින්ම දක්වලා තියෙන්නේ. එතකොට ඒකේ භාවිත වන අවස්ථා විදියට වානේ භාණ්ඩවල මල ඉවත් කිරීම කියලා දක්වලා තියෙනවා. ඒතර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වානේ භාණ්ඩවල මල ඒ කියන්නේ මල බැඳිච්ච ඒවා ඉවත් කරන්න භාවිතා කරනවා කියලා දක්වනවා. ආහාර තාක්ෂණයේදී අස්තිමය කොටස් වලින් ජෙලටින් සාදා ගැනීමට කියලා දක්වලා තියෙනවා. එතකොට ජෙලටින් දුර පුතාලා ජෙලි කියන ඒකේ භාවිතා කරනවා ජෙලටින් කියන එක. ජෙලටින් කියන එක හදන්න මේ අස්තිමය කොටස් මම හිතන්නේ ඉස්සර හැදුව හරක් අස්ති වලින් දැන් ඒව මුහුදු පැලෑටි වලිනුත් හදනවා කියන මම දන්නේ නැහැ ඒක ඇත්තටම දැන් කොහොමද කියලා. ඒක ආහාර තාක්ෂණයේදී මේ අස්තිමය කොටස් වලින් එතකොට ජෙලටින් සාදා ගන්න මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය භාවිතා කරනවා කියලා දක්වලා තියෙනවා. ඊළඟට රාජ අම්ලය සෑදීමට භාවිතා කරනවා කියලා දක්වලා තියෙනවා. එතකොට රාජ අම්ලය කියලා මොකද්ද කියන එක මේක දක්වලා තියෙනවා. පිළිවෙලින් 1:3 අනුපාතයට මිශ්‍ර කළ සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය හා සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ල මිශ්‍රණයක් කියලා දක්වනවා. රන් ප්ලැටිනම් වැනි ලෝහ දිය කිරීම සඳහා රාජ අම්ලය භාවිතා කරනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ රත්තරන් කියන එක අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ මට මතක විදියට රත්තරන් කියන එක අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. ඒක නිසා තමයි මේ රාජ අම්ලය කියන එක මෙතන මේ දක්වලා තියෙන්නේ. රාජ අම්ලය කියන එක හදලා තියෙන්නේ මේ සාන්ද්‍ර නයිට්‍රික් අම්ලයයි එතකොට සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන එක 1:3 අනුපාතයට මිශ්‍ර කළා කියන එක ඇත්තටම
රත්රන් කියන එක සාන්ද්‍ර අම්ලත් එක්ක මට මතක විදිහට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. තනුක අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා මට මතක විදිහට සාන්ද්‍ර අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒක එතකොට ඒක නිසා මේ සාන්ද්‍ර නයිට්‍රික් අම්ලයයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලයයි ඒක එකට තුන වශයෙන් මිශ්‍ර කළා රාජ අම්ලය කියන එක හදනවා කියලා තමයි දක්වලා තියෙන්නේ. ඒක මේ රත්රන් ප්ලැටිනම් වේවා දිය කරන්න භාවිතා කරනවා කියලා දක්වලා තියෙනවා. ඒ වගේම දූල පුතාලා හොඳින් මතක තියාගන්න මේ රත්තරන් කියන එක ඒක ඊටාම ඒ වාතයේ තියෙන කිසිම වායුවක් එක්ක ගොඩක් ඒ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියන එක ඇත්තටම රත්තරන් කියන එකේ ඒ වටිනාකමට හේතු වෙන්නේ ඇත්තටම රත්තරන් කියන එක දිස්නේ ගහනවා කියන එකටත් වඩා ඒක ඒ රත්තරන් කියන එක ප්‍රතික්‍රියා කරන්නේ ඒ කියන්නේ මල බැඳෙන්නේ නැහැ කියන එක මල බැඳෙන්නේ නැහැ කියන නිසා තමයි රත්තරන් වලට ඒ වටිනාකම තියෙන්නේ ඇත්තටම නැතුව රත්තරන් දිස්න ගහන හින්දා නෙවෙයි ඇත්තටම රත්තරන් වල වටිනාකම තියෙන්නේ ඇත්තටම රත්තරන් මල බැඳෙන්නේ නැති නිසා. ඒක නිසා මුලින්ම ලෝකෙන් හොයාගත්තේ එතකොට රත්තරන් නෙවෙයි රිදී කියන එක. රිදී කියන එක තමයි මුලින්ම ලෝකේ ඒ මල බැඳෙන්නේ නැහැ කියන ද්‍රව්‍යයකට තියුනේ රිදී කියන එක. එතකොට රිදී කියන එක තමයි ගණන්ම උනේ. පස්සේ රත්තරන් කියන එක ඒ රිදී වලටත් වඩා ඒ වාතයේ ඒ වායුත් එක්ක මේ ප්‍රතික්‍රියා කළා මල බැඳීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක හොයාගත්තට පස්සේ රත්තරන් කියන එක තමයි ගොඩක් වෙලාවට භාවිතා කරේ විවිධ දේවල් සඳහා. එතකොට ඒකේ ඒ අවශ්‍යතාවය වැඩි වෙනවා. එතකොට ඒකේ ගාන වැඩි වෙනවා කියන එක තමයි එන්නේ ඇත්තටම. ඒක නිසා තමයි ඒ භාණ්ඩාගාරවල උනත් රත්තරන් විදියට සල්ලි ඒ වටිනාකම තැන්පත් කරන්නේ ඇත්තටම ඒකයි. ඒවා ඒ මල බැඳීමක් සිද්ධ වෙන්නේ නැතුව ඒක වටිනාකම එන්න වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ තියෙන රත්තරන් ප්‍රමාණය අඩුවීමත් එක්ක ඇත්තටම. ඒක මතක තියාගන්න. එතකොට ඒ රත්තරන් කියන එක ඒක ඒ දිලිසෙන හින්දා නෙවෙයි. ඒක ප්‍රතික්‍රියා දිලිසෙන්නේ ඇත්තටම ඒ වාතයේ තියෙන ඒ වායුන් එක ප්‍රතික්‍රියා කරලා මල බැඳීමක් සිද්ධ වෙන්නේ නැති නිසා තමයි දිගටම එකම වාගේ දිලිසෙන්නේ ඇත්තටම. එතකොට ඊළඟ කොටසට ගියොත් එහෙම සල්ෆියුරික් අම්ලය කියන එක. සල්ෆියුරික් අම්ලය කියන එක බැලුවොත් එහෙම ඇමෝනියම් සල්ෆේට් ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් වැනි පොහොර වර්ග නිපදවීම සඳහා සල්ෆියුරික් අම්ලය භාවිතා කරනවා කියලා දක්වලා තියෙනවා. ඇමෝනියම් සල්ෆේට් කියන එකයි ඊළඟට ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් කියන පොහොර වර්ග නිපදවන්න භාවිතා කරනවා කියලා දක්වලා තිනවා. මේක මට මතක විදිහට ලංකාවේ ෆොස්ෆේට් තියෙන එක ලංකාවේ ෆොස්ෆේට් තියුණාට ඒව භාවිතා කරන්න බෑ ඇත්තටම. ඒක වතුරේ දිය වෙන්නේ නැහැ ඇත්තටම. ෆොස්ෆේට් කියන එක ලංකාවේ තියෙන එක වතුරේ දිය වෙන්නේ නැහැ ඇත්තටම. ඒක වතුරේ දිය කරන්න මට මතක විදිහට සල්ෆියුරික් අම්ලය භාවිතා කරනවා ඇත්තටම. ඒක එතරම් හොඳ දෙයක් නෙවෙයි පරිසරයට විවිධ බලපෑම් ඇති කරනවා ඇත්තටම. ඒක නිසා ඒක තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒක නිසා ලංකාවේ තියෙන ෆොස්ෆේට් කියන එක භාවිතා කරන්න බෑ ඇත්තටම. වතුරේ දිය වෙන්නේ නැහැ ඇත්තටම. එතකොට මේ ඇමෝනියම් සල්ෆේට් කියන එක හදන්න ඊළඟට ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් කියන ඒ පොහොර වර්ග නිපදවන්න සල්ෆියුරික් අම්ලය භාවිතා කරනවා කියලා දක්වලා තියෙනවා. ඊළඟට බැටරි ඇසිඩ් කියන එක වාහන බැටරි වෙන්න පුළුවන්. ඒ වගේ බැටරි වල ඇසිඩ් කියලා කියන්නේ තනුක සල්ෆියුරික් අම්ලය කියලා දක්වලා තියෙනවා. එතකොට තනුක සල්ෆියුරික් අම්ලය කියන එක තමයි බැටරි වල ඇසිඩ් විදියට භාවිතා කරන්න කියලා දක්වලා තියෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම සායම් වර්ග ප්ලාස්ටික් කශාලක කියලා දක්වලා තියෙන්නේ. ශාලක නිපදවීම සඳහා භාවිතා කරන. එතකොට මේක මොකද්ද කියලා මම පස්සේ හොයලා බලන්නම්. ඒක එතකොට සායම් වර්ග නිපදවන්න සල්ෆියුරික් අම්ලය භාවිතා කරනවා කියලා දක්වලා තියෙනවා. එතකොට ප්ලාස්ටික් නිපදවන්න සල්ෆියුරික් අම්ලය භාවිතා කරනවා කියලා දක්වලා තියෙනවා. මේක මම පොඩ්ඩක් බලලා කියන්නම් පස්සේ. එතකොට නිපදවන්න භාවිතා කරනවා කියලා තමයි දක්වලා තියෙන්නේ. ඊළඟට සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය විජලකාරකයක් ලෙස භාවිතා කරනවා කියලා. ජලය අයින් කරන්න ඒක එතකොට සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය භාවිතා කරනවා කියලා දක්වලා තියෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම වායු වියලීම සඳහා
අදාළ වායුව සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය හරහා බුබුලනය කෙරෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට ඒ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය කියන එක ජලය උරා ගන්නවා. ඇත්තටම ඒක ශරීරයේ උනත් එහෙමයි. ශරීරයේ අපි නයිට්‍රික් අම්ලය කියන එක ප්‍රබලයි. නමුත් සල්ෆියුරික් අම්ලය කියන එක ශරීරයේ තියෙන ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන. ඇත්තට මේක ප්‍රතික්‍රියාව නතර වෙන්නේ නැහැ කියන තරම් ඒ කියන්නේ ඊටාම ප්‍රබලයි. ඇත්තටම ඒ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන නිසා ඇත්තටම එතකොට මේකෙදි මේ දක්වලා තියෙන්නේ ඒ ගුණය තමයි වායු වියලීම සඳහා භාවිතා කරනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ජලය අයින් කරගන්න තමයි මේ විජල කාරකයක් කියන්නේ. විජල කාරකයක් කියලා කියන්නේ ජලය අයින් කරගන්න භාවිතා කරනවා කියන. එතකොට සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය ජලය අයින් කරගන්න භාවිතා කරනවා කියන එක දක්වලා තියෙනවා. එතකොට ඊළඟට වායු වියලීම සඳහා අදාළ වායු සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය හරහා බුබුලනය කරනවා කියලා දක්වනවා. එතකොට ඒකේ තියෙන ජලය අරගෙන එතකොට වියලි වායුවක් ලබා ගන්න පුළුවන් කියන එක තමයි දක්වලා තියෙන්නේ මේ එක තුලින්. ඊළඟට ඇසිටික් අම්ලය කියන එක ආහාර සැකසීමේදී ඇසිටික් අම්ලය භාවිතා කරනවා කියලා දක්වලා තියෙනවා. එතකොට විනාකිරි කියන එක ඇසිටික් අම්ලය. එතකොට ඒක ආහාර සකසවන්න භාවිතා කරනවා ඇසිටික් අම්ලය කියන එක විනාකිරි. ඊළඟට රබර් කිරි මිදවීම සඳහා එතකොට රබර් කිරි මුදවන්නත් ඇසිටික් අම්ලය භාවිතා කරනවා කියලා දක්වලා තියෙනවා. ඊළඟට ඡායාරූප පටල නිපදවීමේදී භාවිතා කරනවා කියලා දක්වනවා. කඩදාසි කර්මාන්තයේදී භාවිතා කරනවා. පේෂ කර්මාන්තයේදී කෘත්‍රිම නූල් නිපදවීම සඳහා භාවිතා කරනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ඇසිටික් අම්ලය ආහාර සකසන්න මේක දූල පුතාලා දන්න දෙයක් විනාකිරි කියන එක. ඊළඟට රබර් මිදවීම සඳහා භාවිතා කරනවා කියන එක. ඡායාරූප පටල වල නිපදවීමට කියන එක. කඩදාසි කර්මාන්තයේදී කියන එක. අනිත් එක පේෂ කර්මාන්තයේදී කියන එක තමයි අනිත් එක දක්වලා තියෙන්නේ. ඊළඟ කොටසට ගියොත් එහෙම භස්ම කියන කොටස තමයි ඊළඟට තියෙන්නේ. එතකොට මේ අම්ල කියන එක ඉස්සෙල්ලා අම්ලවල ඒ අම්ල කියන්නේ මොකද්ද? ප්‍රබල අම්ල කියන්නේ මොකද්ද? දුබල අම්ල කියන්නේ මොකද්ද? ඊළඟට අම්ලවල ಗುಣ කියන ඒ ටික මුලින් මතක තියාගන්න. ඊට පස්සේ පුළුවන් මේ අම්ල කියන ඒවා මොනවටද භාවිතා කරන්න කියන එක ඊට පස්සේ මතක තියාගන්න. ඇත්තටම මුලින්ම අනිවාර්යයෙන්ම ප්‍රබල අම්ල කියන්නේ මොකද්ද? ප්‍රබල අම්ල කියන්නේ මොකද්ද? දුබල අම්ල කියන්නේ මොකද්ද? එතකොට ඊට පස්සේ ඒ අම්ලවල තියෙන ಗುಣ මොනවද අම්ලවල තියෙන ಗುಣ කියන එක ඒක මතක තියාගෙන අන්තිමට මේ අම්ල භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවලද කියන එක මතක තියාගන්න. ඊළඟ කොටස බැලුවොත් එහෙම භස්ම කියන කොටස ඔබ ඉහත 7 පැවරුම යටතේ සකස් කළ වගුවේ භස්ම යටතේ වර්ග කළ ද්‍රව්‍ය පිළිබඳ අවධානය යොමු කරන්න කියලා දක්වනවා. එතකොට භාෂ්ම විදියට අපි මිල්ක් ඔෆ් මැග්නීසියා මේක ඉස්සර ඇඩ්වර්ට්ටත් එහෙම ගියා මිල්ක් ඔෆ් මැග්නීසියා කියන එක ඇත්තටම දත් බෙහෙත් සබන් හුණු ආදිය භාෂ්ම වලට උදාහරණ දක්වනවා කියලා දක්වලා තියෙනවා. බොහෝ භාෂ්ම ඝන ද්‍රව්‍ය ලෙස හමුවන අතර ඇමෝනියා භාස්මික ගුණ පෙන්වන වායුවක් කියලා දක්වනවා. එතකොට ඇමෝනියා වායුව එතකොට භාෂ්මික ගුණ පෙන්වනවා කියලා දක්වලා තියෙන ඇමෝනියා කියන එක. එතකොට අනිත් ඒවා ඝන ද්‍රව්‍ය විදිහට හමු වෙනවා කියලා දක්වලා තියෙනවා. විද්‍යාගාර පරීක්ෂණවලදී භාෂ්ම ජලයේ දිය කර සාදාගත් ජලීය ද්‍රාවණ භාවිතා වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට විද්‍යාගාරවල පරීක්ෂණවලදී භස්ම කියන ඒවා ජලයේ දිය කළා හදාගත්තු ජලීය ද්‍රාවණ තමයි භාවිතා කරන්න කියලා දක්වලා තියෙනවා. විද්‍යාගාරයේදී බහුලව භාවිතා කරන භස්මය ලෙස සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඊළඟට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ඇමෝනියා කියන ද්‍රාවණ භාවිතා වෙනවා කියලා දක්වලා තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක ඊළඟට ඇමෝනියා කියන එක භාවිතා වෙනවා කියලා දක්වලා තියෙනවා. විශේෂයෙන්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එකයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එකයි බහුලව භාවිතා වෙන අතර මේ විද්‍යාගාරවලදී එතකොට ඊට අමතරව ඇමෝනියා ද්‍රාවණය කියන එකත් භාවිතා වෙනවා කියලා දක්වලා තියෙනවා. ඊළඟට
ඊළඟ කොටස බැලුවොත් එහෙම භාෂ්මයක් කියන්නේ කුමක්ද කියන එක තමයි ඊළඟට දක්වලා තියෙන්නේ. භාෂ්මයක් කියන්නේ මොකක්ද කියන එක ඊළඟට දක්වලා තියෙන්නේ. කලින් අවස්ථාවේදී අම්ලයක් කියන්නේ මොකක්ද කියන එක අපි බැලුවා. ජලීය ද්‍රාවණයකට එතකොට H+ කියන අයන සපයන රසායන සංයෝගයක් කියලා අපි කතා කරා. එතකොට මේකෙදී මොකක්ද මේ භාෂ්මයක් කියන එක තමයි ඊළඟට කතා කරන්නේ. භාෂ්මයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයක හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය ඉහළ නංවන රසායනික සංයෝගයක් කියලා දක්වලා තියෙනවා. එතකොට කලින් අවස්ථාවේදී හයිඩ්‍රජන් අයන සපයන එතකොට රසායනික සංයෝගයක් කියලා කිව්වා. ඊළඟට භාෂ්මයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයක හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය ඉහළ නංවන රසායනික සංයෝගයක් කියලා දක්වලා තියෙනවා. භාෂ්මයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයක භාෂ්මයක් යනු ජලීය ද්‍රාවණයක හයිඩ්‍රොක්සිල් OH- කියන එක එතරම් OH- අර H+ එකයි OH- එකයි එක්කහු වෙලා මේක H2O කියන ජලය හැදෙනවා ඇත්තටම. එතකොට මේ හයිඩ්‍රොක්සිල් කියන එක භාෂ්මයක් කියලා කියන්නේ ඒ ජලීය ද්‍රාවණයක එතකොට කලින් අවස්ථාවේදී ඇත්තටම අම්ලයි භාෂ්මයි ප්‍රතික්‍රියා කළා ජලයයි ලවණිකුයි හැදෙනවා කියලා කිව්වේ ඇත්තටම මේක ඇත්තටම ඒ අම්ලයෙන් ජලීය ද්‍රාවණයට හයිඩ්‍රජන් අයන ලබා දෙනවා ඊළඟට භාෂ්මයෙන් ජලීය ද්‍රාවණයට හයිඩ්‍රොක්සිල් අයන ලබා දෙනවා. එතකොට භාෂ්මයකින් ජලීය ද්‍රාවණයට හයිඩ්‍රොක්සිල් අම්ල අයන ලබා දෙනවා. අම්ලයකින් හයිඩ්‍රජන් අයන ලබා දෙනවා. ඒ දෙක ප්‍රතික්‍රියා කළා ඒ දෙක එකතු වෙලා ජලය හදනවා කියන එක තමයි කලින් අවස්ථාවේදී අම්ලවල තියුණු ඒ ගුණාංගය විදිහට තියුණේ අම්ලයි භාෂ්මයි ප්‍රතික්‍රියා කළා ජලයයි ලවණයි හැදෙනවා කියලා. එතකොට මේකෙදී භාෂ්මයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයක හයිඩ්‍රොක්සිල් අයන භාෂ්මයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයක එතකොට භාෂ්මයක් කියන්නේ ජලීය ද්‍රාවණයක හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය ඉහළ නංවන රසායනික සංයෝගයක් කියලා දක්වලා තියෙනවා. එතකොට භාෂ්මයක් කියන්නේ එතකොට ජලීය ද්‍රාවණයක එතකොට හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය ඉහළ නංවන රසායනික සංයෝගයක් කියලා දක්වලා තියෙනවා. නිදසුනක් ලෙස සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකට උදාහරණයක් විදිහට දක්වලා තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයේදී පහත දැක්වෙන ආකාරයට අයනීකරණය වෙලා OH- ඒ කියන්නේ මේ හයිඩ්‍රොක්සිල් කියන හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණය ඉහළ දක්වනවා කියලා තමයි දක්වලා තියෙන්නේ. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල එතකොට මේක වෙන් වෙනවා සෝඩියම් ප්ලස් කියන එකයි OH- කියන එක එතකොට සෝඩියම් අයනයි එතකොට සෝඩියම් අයනයි ඊළඟට OH වල එරින කොටස ඇත්තටම හයිඩ්‍රොක්සිල් කියන කොටස බවට පත් වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඊළඟට ප්‍රබල භාෂ්ම කියන එක එතකොට කලින් කොටසත් එක්ක ඒක ඒ දෙක අතර ඒක වෙනස්කම් මොකක්ද කියන එක අනුව මතක තියාගන්න ඒක වැදගත් වෙන. එතකොට ප්‍රබල භාෂ්ම කලින් අපි අම්ල කිව්වේ මොකක්ද H+ කියන ධන අයන හයිඩ්‍රජන් අයන සපයන කොටස කියලා කිව්වා. ඊළඟට අපි භාෂ්ම කිව්වේ හයිඩ්‍රොක්සිල් අයන සපයන කොටස කියලා අපි කතා කරා. එතකොට ජලීය ද්‍රාවණයක හයිඩ්‍රොක්සිල් සපයන ඒ රසායනික සංයෝගයක් කියලා භාෂ්ම වලට කිව්වා. එතකොට කලින් අවස්ථාවේදී ප්‍රබල අම්ල කිව්වේ සම්පූර්ණයෙන්ම ඒක අයනීකරණය වෙන ජලීය ද්‍රාවණයේදී පූර්ණ අයනීකරණයකට භාජනය වෙලා එතකොට H+ කියන එකයි අනිත් එක ඒකේ මයිනස් කොටසයි ඒ වෙන් වෙනවා කියන එකට අපි කතා කරා. මේකෙදිත් එහෙමයි ප්‍රබල භාෂ්ම කියන එකත් එහෙමයි ජලීය ද්‍රාවණයේදී එතකොට පූර්ණ අයනීකරණය වෙනවා ඇත්තටම. එතකොට මේවට මේ පූර්ණ අයනීකරණයක් වෙනවට අපි ප්‍රබල භාෂ්ම කියලා කියනවා කිව්වා. එතකොට ජලීය ද්‍රාවණයේදී පූර්ණ අයනීකරණය වන අම්ලවලට අපි ප්‍රබල අම්ල කිව්වා. ජලීය ද්‍රාවණයේදී පූර්ණ අයනීකරණය වෙන භාෂ්ම වලට ප්‍රබල භාෂ්ම කියලා කිව්වා. එතකොට මේකේ
මේ ප්‍රබල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක සෝඩියම් කියන එකයි OH- කියන එකයි එතකොට බවට පත්වෙනවා කියන එක තමයි මේක දක්වලා තියෙන්නේ ජලීය ද්‍රාවණයේදී. ඊළඟට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක KOH කියන එක පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක එතකොට ඒකත් පොටෑසියම් එකයි OH ඍණ කියන එකයි එතකොට ඒකට වෙන් වෙනවා කියන එක තමයි මේක දක්වලා තියෙන්නේ. ඊළඟ කොටස බැලුවොත් එහෙම දුබල භස්ම කියන කොටස තමයි ඊළඟට තියෙන්නේ. දුබල භස්ම වලට මොකද වෙන්නේ කියන එක අපි බැලුවොත් එහෙම ජලීය ද්‍රාවණයේදී භාගික වශයෙන් එතකොට භාගික වශයෙන් අයනීකරණය වන භස්ම දුබල භස්ම කියලා හඳුන්වනවා කියලා කිව්වා. එතකොට ජලීය ද්‍රාවණයේදී භාගිකව අයනීකරණය වෙන ඒ මේ අම්ල වලට අපි දුබල අම්ල කියලා කිව්වා. ඒ වගේම ඒ ජලීය ද්‍රාවණයේදී භාගිකව එතකොට අයනීකරණය වෙන භස්ම වලට අපි දුබල භස්ම කියලා කිව්වා. ඒවා එක සමානයි. එතකොට අම්ල නම් එක දුබල අම්ල භස්ම නම් දුබල භස්ම කියලා තමයි ඒක වෙනස් වෙන්නේ ඇත්තටම. ඒක ඒ සමානකම් එක මතක තියාගන්න එක වැදගත් වෙන ඇත්තටම. මේක එකට නිදසුනක් විදිහට දක්වලා තියෙන්නේ ඇමෝනියා ද්‍රාවණය කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට නිදසුනක් විදිහට දක්වලා තියෙන්නේ ඇමෝනියා ද්‍රාවණය කියන එක තමයි නිදසුනක් විදිහට දක්වලා තියෙන්නේ. ඊළඟ එක බැලුවොත් එහෙම භස්මවල ಗುಣ කියන එක තමයි දක්වලා තියෙන්නේ. භස්මවල ඒ ಗುಣ කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ භාෂ්ම කියන එකත් එහෙම අතින් ඒවා ස්පර්ශ කරන්න එපා ඇත්තටම. ඒවා ගොඩ සමහර ඒවා භයානකයි ඒවා තියෙන නිසා මේ වගේ රසායනික ද්‍රව්‍ය එතකොට සමහරලාට මේවා ලියලා තියුණාට ඒවා ඒ භාවිතා කරනකොට අනිවාර්යයෙන්ම අපි පරිස්සම් වෙන්න ඕන. සමහර දේවල් අපිට ඒ ජීවිත කාලෙ මේක බලපාන්න පුළුවන්. එතකොට මේකේ මේ භාෂ්ම වල ಗುಣ විදියට දක්වලා තියෙන්නේ භාෂ්ම අතින් ස්පර්ශ කරාම සබම් වැනි ලිස්සන ගතියක් දැනෙනවා කියලා දක්වනවා. මේකෙදි මේ දක්වලා තියෙන ආකාරයට විද්‍යාගාරයේදී ඇති භස්ම ස්පර්ශ කිරීමෙන් වළකින්න කියන එක අනිවාර්යයෙන්ම කිසිම රසායනික ද්‍රව්‍යයක් ස්පර්ශ කරන්න එපා. ඒවා ආපස්සට හරවන්න බැරි තරම් ඒ භයානක ප්‍රතිඵල අත්කර දෙන්න පුළුවන් ඇත්තටම. ඊළඟ කොටස බැලුවොත් එහෙම භස්ම අම්ල සමග ප්‍රතික්‍රියා කර ලවණ හා ජලය සාඳනවා කියලා දක්වනවා. කලින් අවස්ථාවෙත් තිබුණ එතකොට මේක අම්ල භස්ම සමග ප්‍රතික්‍රියා කර ලවණ හා ජලය සාදනවා කියලා කලින් අවස්ථාවේදීත් තිබුණා. එතකොට කලින් අවස්ථාවේදී තිබුණා ඒ ඇඹුල් රසත්තිය කියලා අම්ලවලට මේකෙදී තියෙන්නේ අතින් ස්පර්ශ කරාම එතකොට සබම් වගේ ලිස්සන ගතියක් තියෙන එක තමයි මේකේ තියෙන්නේ. එතකොට මේ අම්ලත් එක ප්‍රතික්‍රියා කළා භස්ම එතකොට ඒකේ සල්ෆේටයයි ජලයයි හදනවා කියන එක තමයි මේකේ තියෙන්නේ. මම කලින් කිව්වා මේ භස්ම වලින් OH ඍණ කියන එක ලබා දෙනවා අම්ල වලින් H+ කියන එක ලබා දෙනවා. මේ දෙක එක්ක වුණාම ජලය බවට පත් වෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම භස්ම රතු ලිට්මස් වල වර්ණය නිල් පැහැයට හරවනවා කියලා දක්වලා තියෙනවා. එතකොට භස්ම කියන එක රතු ලිට්මස් වල වර්ණය නිල් පැහැයට හරවනවා. මෙය භස්ම හඳුනා ගන්න භාවිතා කරන සරල පරීක්ෂාවක් කියලා දක්වනවා. එතකොට දූල පුතාලා මේ නිල් ලිට්මස් නම් නිල් ලිට්මස් වල වර්ණය වෙනස් වෙන්නේ රතු ලිට්මස් නම් රතු ලිට්මස් නිල් පාටට හරවනවා. අම්ල කියන එකත් මතක් කරන්න ඒකත් නිල් ලිට්මස් රතු පාටට හරවන රතු ලිට්මස් නම් වර්ණය වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒකෙන් අපිට පුළුවන් මේක භස්මයක් කියලා හඳුනගන්න රතු ලිට්මස් නිල් පාට හැරුණාම. භස්ම අතරින් ජලයේ හොඳින් දියවන භස්ම ශාර ලෙස හඳුන්වනවා කියලා දක්වනවා. එතකොට භස්ම අතරින් ජලයේ හොඳින් දියවෙන භස්ම වලට අපි ශාර කියලා කියනවා කියලා දක්වනවා. එතකොට ඒකට නිදසුන් විදියට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක දක්වලා තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක ඇමෝනියා ද්‍රාවණය කියන ඒවා මේවට ශාර කියලා කියනවා කියලා දක්වලා තියෙනවා. එතකොට
භාෂ්ම අතරින් ජලයේ හොඳින් දියවන භාෂ්ම ශාර කියලා තමයි හඳුන්වන්නේ කියන එක තමයි දක්වලා තියෙන්නේ. භාෂ්ම කිහිපයක භාවිත අවස්ථා කියලා දක්වලා තියෙනකොට භාෂ්ම කිහිපයක් භාවිතා වන අවස්ථා තමයි මේක ඊළඟට දක්වලා තියෙන්නේ. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාෂ්මය කියලා දක්වලා තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාෂ්මය කියලා දක්වනවා සබන් හදන්න, කඩදාසි හදන්න, එතකොට කෘතිම සේද හා සායම් වර්ග නිපදවීමට කියලා දක්වලා තියෙනවා. ප්‍රබල භාෂ්මයක් ලෙස රසායනාගාර කටයුතු වලදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිතා කරනවා තියෙනවා. ඊළඟට පෙට්‍රෝලියම් නිෂ්පාදන පිරිපහදු කිරීමේදී භාවිතා කරනවා කියලා දක්වලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. කලින් අවස්ථාවේ දූල පුතාලා මේ කඩදාසි කියන එක කෘතිම රෙදි හදනවා කියන එක තියුණ ඇත්තටම අම්ලවලත් ඇත්තටම ඒක පොඩ්ඩක් ඒවත් එක සංසන්ධනය කළ මතක තියාගන්න එක ඉතාම වැදගත්තේ. ඊළඟ කොටස බැලුවොත් එහෙම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් භාෂ්මය කියලා දක්වනවා. එතකොට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් භාෂ්මය බැලුවොත් එහෙම උදරයේ අම්ල ගතිය සමනය කිරීමට ප්‍රති අම්ලයක් ලෙස මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එතකොට හයිඩ්‍රොක්සයිඩ් අවලම්බය කියලා දක්වලා තියෙන යොදා ගන්නවා කියලා දක්වලා තියෙනකොට මේ ශරීරයේ අපි කතා කරා ඒ ශරීරයේ තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය භාවිතා කරනවා කියලා ආහාර දිරවන්න. එතකොට ඒ ආහාර දිරවන පද්ධතියේ භාවිතා කරන ඒ අම්ල ප්‍රමාණය එතකොට අපි වෙලාවට කෑම නැතුනහම එතකොට ඒවා අම්ල කියන එක ඒ කන දේවල් අනුව එතකොට අම්ල කියන එක ශරීරයේ එතකොට ඒ බඩවැලේ තියෙන්න පුළුවන්. එතකොට මේ භාෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරලා අපි කතා කර අම්ල ඒ ලවණයයි එතකොට ජලයයි හදනවා කියලා. එතකොට ඒකට තමයි මේ භාෂ්ම කියන එක අපි මිල්ක් ඔෆ් මැග්නීසියා කියන මේක භාවිතා කරාම එතකොට ඒක ඒ උදරයේ ඉතුරු වෙලා තියෙන අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කළා. එතකොට ඒක ලවණයයි ඒ ජලය බවට පත් වෙලා එතකොට අම්ල ගතියේ ඇතිවන බලපෑම අඩු කරනවා කියලා තමයි දක්වලා තියෙන්නේ. නමුත් මං හිතන්නේ මේ කාපු හැටිය මිල්ක් ඔෆ් මැග්නීසියා ඒ අම්ල කියන එක ඇත්තටම ඒ ආහාර දිරවෙන්න තමයි භාවිතා වෙන්නේ. එතකොට අපි බාහිරින් ඒක මොනවා හරි මේ භාෂ්ම බීලා භාෂ්ම දේවල් මේ මිල්ක් ඔෆ් මැග්නීසියා කියන ඒවා බීලා එතකොට අම්ල ගතිය නැති කරාම එතකොට ආහාර දිරවෙන්න බෑ ඇත්තටම. එතකොට ඒ ස්වාභාවිකව ආහාර දිරවන්න ඒක අවශ්‍ය නිසා තමයි ඒක එන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මා කලිනුත් කියලා ඇති වෙලාවට කන්න නැතික තමයි ඇත්තටම ප්‍රශ්නේ වෙන්නේ ඇත්තටම. ඒක නිසා වෙලාවට කාලා ඒ කන එක ඉතාම වැදගත් වෙන විශේෂයෙන්ම ඉස්කෝල වෙනකොට එහෙම ඉස්කෝලේ එකහමාර එකහමාර වෙනකන් තියෙනවා. ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා කන්නේ ඇත්තටම ගොඩක් වෙලාවට. එතකොට ඒක තරම් හොඳ දෙයක් නෙවෙයි ඇත්තටම. ඒක ඉතාම නරක දෙයක් ඇත්තටම. ඒ 12 වෙනකොට එහෙම 12 වගේ වෙනකොට ඒ ශරීරය ඉබේම ඒ අම්ල හයිඩ්‍රොක්ලෝරික් තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය උදරයට පිට කරනවා ඇත්තටම. එතකොට ඒ ශරීරයේ එතකොට මුකුත් නැති වුණාම එතකොට ඒ වතුරවත් නැහැ මුකුත් වතුර තියුණොත් වතුර බිව්වොත් එහෙම පොඩ්ඩක් හරි ඒක තනුක වෙනවා ඇත්තටම. නමුත් කිසිම දෙයක් නැතුව බඩට කිසිම දෙයක් නැතුව ඉන්නකොට එතකොට ඒ බඩේ එතකොට අම්ල වැඩි වෙලා එතකොට තමයි පිත විදියට ගොඩක් වෙලාවට එන්න පුළුවන්. ඒ වගේ දේවල් මේ මිල්ක් ඔෆ් මැග්නීසියා බිව්වා කියලා හරියන්නේ නැහැ ඇත්තටම. වෙලාවට කන එකයි වැදගත් වෙන්නේ ඇත්තටම. ඊළඟට සීනි කර්මාන්තයේදී උප්පැනිය සංශුද්ධ කරන්න භාවිතා කරනවා කියලා දක්වනවා. එතකොට සීනි කර්මාන්තයේදී මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක එතකොට උප්පැනි සංශුද්ධ කරන්න භාවිතා කරනවා කියලා දක්වලා තියෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම දර්ශක භාවිතයෙන් අම්ල භාෂ්ම හඳුනා ගැනීම කියලා දක්වලා තියෙනවා. එතකොට දර්ශක භාවිතා කළා කොහොමද අපි අම්ල භාෂ්ම හඳුනගන්නේ කියන එක තමයි මේකේ දක්වලා තියෙන්නේ. ඒ ක්‍රියාකාරකමක් විදියට ක්‍රියාකාරකම 7 කියන කොටස බැලුවොත් එහෙම ක්‍රියාකාරකම 7 කියන කොටස බැලුවොත් එහෙම
දර්ශක භාවිතයෙන් අම්ල හා භස්ම හඳුනා ගැනීම කියන කොටස දක්වලා තියෙනවා. දර්ශක භාවිතා කළා කොහොමද අම්ලයි භස්මයි හඳුනාගන්නේ කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒකට අවශ්‍ය ද්‍රව්‍ය විදියට නිල් ලිට්මස් අවශ්‍යයි, රතු ලිට්මස් අවශ්‍යයි, මෙතිල් ඔරෙන්ජ් කියන එක, පිනොප්තලින් කියන වැනි දර්ශක දෙහියුෂ තනුක හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය අවශ්‍යයි කියලා දක්වනවා. සල්ෆියුරික් ආම්ලය අවශ්‍යයි කියලා දක්වනවා. විනාකිරි තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සබන්දියර කියලා දක්වනවා. එතකොට මේකෙදි මේ අම්ල භස්ම කියන ඒවා හඳුනා ගන්න නම් අපිට අම්ල තියෙන්න ඕන, භස්ම තියෙන්න ඕන. ඒවා හඳුනා ගන්න අවශ්‍ය ද්‍රව්‍ය තියෙන්න ඕන. එතකොට ඒක අපි ලිට්මස් පරීක්ෂාව කියලා තියුණා අතන කලින් අවස්ථාවේදී අම්ල භස්ම හඳුනා ගන්න. එතකොට ලිප්නස් පරීක්ෂාව කියන එක තියුණ එතකොට ඒක තමයි මෙතන බලන්න. එතකොට ඊළඟට මෙතිල් ඔරෙන්ජ් කියන එකයි ඊළඟට පිනොප්තලින් කියන කොටකයි. එතකොට මේ තුන භාවිතා කරලා කොහොමද අම්ල භස්ම වෙන් කරගන්න හොයන්නේ කියන එක තමයි මේක දක්වලා තියෙන්නේ. දර්ශක භාවිතයෙන් එතකොට අම්ල භස්ම හඳුනා ගන්න ඒකට මේක දක්වලා තියෙන්නේ ලිට්මස් කියන එක. ලිට්මස් කියන එක මෙතිල් ඔරෙන්ජ් කියන එක ඊළඟට පිනොප්තලින් කියන මේ තුන තමයි භාවිතා කරන්නේ. ඒකට එතකොට පරීක්ෂා කරන්න අම්ල වර්ග භස්ම වර්ග මේක දක්වලා තියෙන. එතකොට මේක දක්වලා තියෙනවා තනුක හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය, දෙහියුෂ තනුක සල්ෆියුරික් ආම්ලය, විනාකිරි තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය සබන්දියරය කියලා දක්වලා තියෙනවා. ඔබේ නිරීක්ෂණය පහත වගුව සමග සසඳා අදාළ ද්‍රාවණය අම්ලයක්ද භස්මයක්ද යන්න හඳුනා ගන්න කියලා දක්වලා තියෙනවා. එතකොට ඔබේ නිරීක්ෂණය මේ වගුවත් එක්ක සසඳලා අදාළ ද්‍රාවණය අම්ලයක්ද භස්මයක්ද යන්න හඳුනා ගන්න කියලා දක්වලා තියෙනවා. එතකොට දර්ශකයේ විදියට ලිට්මස් කියන එක ලිට්මස් කියන එක භාවිතා කරොතින් එතකොට අම්ලයක් නම් අපි රතු නිල් ලිට්මස් භාවිතා කරොතින් ඒක අම්ලයක් නම් රතු වෙනවා කිව්වා. රතු ලිට්මස් නම් පාටට වෙනස් වෙන්නේ නැහැ කියලා කිව්වා. ඊළඟට භස්මයක් නම් රතු ලිට්මස් නිල් වෙනවා. නිල් ලිට්මස් එහෙමමයි පාට වෙනස් වෙන්නේ නැහැ කියලා අපි කතා කරා. ඊළඟට පිනොප්තලින් කියන එක ඒක ආම්ලික වර්ණය වෙන්නේ අවර්ණ කියන එක, භාෂ්මික වර්ණය රෝස පාට කියන එක. ඊළඟට මෙතිල් ඔරෙන්ජ් කියන එක ඒක ආම්ලයක් නම් රතු පාටයි, භාෂ්මයක් නම් කහ පාටයි කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ටික අනිවාර්යයෙන්ම මේක මතක තියාගන්න වෙනවා. ලිට්මස් කියන එක අපි කීප පාරක්ම කතා කරා. එතකොට ආම්ලවලදී ලිට්මස් රතු පාටයි, භාෂ්මවලදී නිල් පාටයි කියන එක අපි කතා කරා. පිනොප්තලින් කියන එක අම්ලවලදී අවර්ණයි කියන එක, මෙතිල් ඔරෙන්ජ් කියන එක අම්ලවලදී රතු පාටයි කියන එක. මේ දෙක එක වගේ නිසා මතක තියාගන්න පුළුවන්. ඇත්තටම ලිට්මස් කියන එකයි මෙතිල් ඔරෙන්ජ් කියන එකයි එතකොට රතු පාට වෙනවා කියන එක. ඊළාට පිනොප්තලින් කියන එක අවර්ණය කියන මේ තුන හොඳින් මතක තියාගන්න අම්ලවලදී දක්වන වර්ණය කියන එක. ඊළඟට භාෂ්මවලදී ඒව දක්වන වර්ණය කියන එක එතකොට ලිට්මස් කියන එක භාෂ්මවලදී නිල් පාටයි, පිනොප්තලින් කියන එක රෝස් පාටයි, එතකොට මෙතිල් ඔරෙන්ජ් කියන එක කහ පාටයි කියන මේ ටික මතක තියාගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම දර්ශක භාවිතයෙන් අම්ල භස්ම හඳුනා ගැනීම එතරම්ම නිවැරදි ක්‍රමයක් නොවේ කියලා දක්වනවා. එසේම එමගින් අම්ල හා භස්මවල ප්‍රබලතාවය පිළිබඳව අගයක් ලබා ගන්න බැහැ කියලා දක්වනවා. දර්ශක මගින් අදාළ ද්‍රව්‍ය අම්ලයක්ද භස්මයක්ද යන්න දල වශයෙන් හඳුනා ගන්න පුළුවන් කියලා තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ භාවිතා කරලා මේ දර්ශක භාවිතා කරලා අපිට අම්ලයක්ද භස්මයක්ද කියන එක විතරයි හඳුනා ගන්න පුළුවන් කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒව කොච්චර ප්‍රබලද කියන එක අපිට හඳුනා ගන්න බැහැ කියලා තමයි දක්වලා තියෙන්නේ. එතකොට අම්ලයක් ඒක ප්‍රබල අම්ලයක්ද ප්‍රබල භස්මයක්ද කියන ඒවා අපිට හඳුනා ගන්න බෑ. මේක අම්ලයක්ද භස්මයක්ද කියන එක තමයි මේ දර්ශක භාවිතා කරලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වෙනුවට අපි දර්ශක තුනක් ගැන කතා කරා. ලිට්මස් කියන එක, පිනොප්තලින් කියන එක, ඊළඟට මෙතිල් ඔරෙන්ජ් කියන එක තමයි එතන අපි කතා කරේ. ඒව වර්ණ අනිවාර්යෙන් මතක තියාගන්න.
ඒක ඉතාම වැදගත් වෙනවා. එතකොට රතු කියන එක මේ ලිට්මස් රතු වෙනවා අම්ලවලදී පිනොප්තලින් අවර්ණයි කියන එක ඊළඟට මෙතිල් ඔරෙන්ජ් කියන එක රතු වෙනවා කියන එක. ඊළඟට ලිට්මස් භාෂ්මයකදී නිල් පාට වෙනවා පිනොප්තලින් කියන එක රෝස පාට වෙනවා මෙතිල් ඔරෙන්ජ් කියන එක කහ පාට වෙනවා කියන එක ඒක මතක තියාගන්න එක ඉතාම වැදගත් වෙනවා. එතකොට කලින් අවස්ථාවේදී අපි කිව්වා ඒ අම්ල අභ්‍යාශ්මයක් කියන එක විතරයි මේ දර්ශක වලින් හඳුනගන්න පුළුවන්. එහෙනම් අපිට ඒකේ ප්‍රබලතාවය හඳුනගන්න බෑ. ඒක නිසා අපි භාවිතා කරනවා මේ pH කියන පරිමාණය ඒ සඳහා. එතකොට ආම්ලයක ඒ භාෂ්මයක ඒ ප්‍රබලතාවය කියන එකත් අපිට වැදගත් වෙනවා. ඒ නිසා අපි pH කියන එක භාවිතා කරනවා ඒ සඳහා. කිසියම් ද්‍රාවණයක් කොපමණ ආම්ලිකද නැතොත් භාෂ්මිකද යන්න ප්‍රකාශ කිරීම සඳහා pH පරිමාණය භාවිතා කරනවා කියලා දක්වනවා. මේ බොහෝ විට අංක 0 සිට 14 දක්වා පෙළගස තියෙනවා කියලා දක්වනවා. මෙහිදී අංක මෙන්ම ඊට අදාළ වර්ණයන්ද වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට pH අගය කියන එක ඉතාම වැදගත් වෙනවා. අපි ජලය කියන එක අපි විශේෂයෙන්ම ලංකාවේ ඇත්තටම කරන්නේ ඇත්තටම මේ කර්මාන්ත ශාලා ඒවයි භාවිතා කරන ජලය කියන එක පිරිසිදු කල්ලා ඒක pH අගය 7 වෙන්න ඕන 7 වෙලා තමයි ඒවා මුදාහරින්න පුළුවන් ඇත්තටම. ඒක ලංකාවේ ඒව පරීක්ෂා කරන්නේ නැහැ ඇත්තටම. ඒක ඉතාම භයානකයි ඇත්තටම ඒ ගංගා ඒවට ඒ ආම්ලික ජලය භාෂ්මික ජලය ගලාගෙන යන්න පුළුවන් ඇත්තටම. ඒක ඉතාම අහිතකර ප්‍රතිඵල කාලයත් එක්ක ඇත්තටම ඇති කරනවා. මේ pH අගය කියන එක මේකෙදි මේ 7 කියන එක අපි මේ ජලය කියන එක ජලය වැනි උදාසීන ද්‍රව්‍යවල මේ pH අගය 7ක් වෙනවා. pH ද්‍රාවණවල ආම්ලික ද්‍රාවණවල pH අගය 7ට අඩුයි කියන එක ආම්ලික නම් 7ට අඩුයි භාෂ්මික නම් ඒක 7ට වැඩි කියන එක තමයි දක්වලා තියෙන්නේ. ආම්ලික නම් 7ට අඩුයි භාෂ්මික නම් 7ට වැඩි කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට 0 සිට 6 දක්වා ආම්ලික ස්වභාවය අඩුවන අතර. එතකොට 0 කියන එක තමයි හොඳටම ආම්ලික කියන එක ඊළඟට 6 වෙනකන් ඒක ආම්ලික ස්වභාවය ටික ටික අඩු වෙගෙන යනවා. ඊළඟට 8 ඉඳන් 14 වෙනකම් භාෂ්මික ස්වභාවය වැඩි වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට 0 කියන එක තමයි ප්‍රබල අම්ල, මේක 14 කියන එක තමයි ප්‍රබල භාෂ්ම. එතකොට ප්‍රබල අම්ලයේ ඉඳන් 7 වෙනකම් ඒ ප්‍රබලතාවය අම්ලය අඩු වෙනවා. ඊළඟට 8 ඉඳන් එතකොට 14 වෙනකම් භාෂ්මිකතාවය වැඩි වෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න pH අගය කියන අපි ඊළඟ දවස් හෙට ඉතුරු කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ pH අගය කියන එක ගැන ඉතුරු ටික අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අදට පාඩම මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි 10 වසරේ ගණන් පන්තිය තව විනාඩි 10කින් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. දුර පුතාලට සුබ රාත්‍රියක්.